නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි දැන් මේ සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක රත්නයක් වන උතුම් මහරහතන් වහන්සේ නමක් ගැන ඉගෙන ගන්න. හොඳට කන් යොමාගෙන අහන්න. අපට මේ යුගයේ අහන්න දකින්න නොලැබෙන ආශ්චර්යවත් මනුස්ස රත්නයක් ගැනයි අද අපි ඉගෙන ගන්න. විශේෂයෙන් අපි මේ රහතන් වහන්සේ ගැන කතා කරන්න කල්පනා කළේ මේ රහතන් වහන්සේගේ ජීවිතය දිහා බලනකොට, ඒ රහතන් වහන්සේ හිතපු පතපු දේවල් දිහා බලනකොට අද අපේ ජීවිතත් ඒ රහතන් වහන්සේලාගේ ජීවිතත් අතර කොතරම්නම් වෙනසක් තිබ්බද කියලා අපිට දැනගන්න පුළුවන්. තේරගාථා පාළියේ අඩංගු වෙන තාලපුට කියන රහතන් වහන්සේගේ උදාර චරිතාපදානය ගැනයි අද අපි ඉගෙන ගන්නේ. එතකොට ගාථා 50කින් සමන්විතව ඒ තාලපුට කියන රහතන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය ගැන කතා කරනවා. මේකේ තියෙන වැදගත්කම තමයි පින්වත්නි, දැන් අපේ ජීවිතේ අපි එදිනෙදා නොයෙක් දේවල් කල්පනා කරනවා. අපි ආස කරන දේවල් තියෙනවා. අපි පතන දේවල් තියෙනවා. අපි ළඟා කරගන්න ඕන කියලා හිතන දේවල් තියෙනනේ. අපේ ජීවිතේ කල්පනා කරලා බලන්න පුංචි කාලේ ඉඳන්. හැබැයි අපි හිතපු පතපු දේවලුත් ඒ රහතන් වහන්සේ හිතපු පතපු දේවලුත් කොච්චර වෙනසක් තියෙනවද කියලා මේ තේරගාතාව ඉගෙන ගන්නකොට දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ රහතන් වහන්සේ හරිය ලස්සනට තමන්ගේ හිතත් එක්ක කතා කරනවා. උන්වහන්සේ කොහොමද මේ ජීවිත අවබෝධය පිණිස නුවණින් විමසුවේ, නුවණින් කල්පනා කරේ කොහොමද කියන කාරණේ මේ තේරගාතාවේ තියෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේගේ තුල මේ කාමයන්ගෙන් නික්මිලා මේ නිවන සාක්ෂාත් කරන්න තියෙන ආසාව, උන්වහන්සේ කොච්චර දුරට නෛෂ්ක්‍රම්‍ය සිතුවිලි පැවැත්වුවාද කියලා මේ තේරගාතාව තුළ තියෙනවා. අපි මේවා ඉගෙන ගන්නකොට ඔබට හිතේ සමහරලාට අපේ ජීවිතේ කවදාවත් එවැනි සිතුවිලි සමහරට පහළ වෙලා නැහැ. උන්වහන්සේ කොච්චර නුවණින් විමසීමක් නිවන් අවබෝධය පිණිස සිදු කරාද කියන එක මේ තේරගාතාවේ තියෙනවා. ඒ නිසා පින්වත්නි, වර්තමාන ලෝකේ අපිට අහන්න දකින්න ලැබි දුර්ලභ වටිනා දහම් කාරණා රාශියක් මේ තේරගාතාව තුළ ඇතුළත් වෙනවා. අපි එකින් එක ඒ ගාතාව ඉගෙන ගනිමු. රහතන් වහන්සේ කියනවා, මම මේ කල්පනා කරන්නේ දියඇලි ගලන වනාන්තරයකට ගිහින් හුදකලාවෙම තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නේ කවදාද කියලා. ඇත්තෙන්ම මං කවදාද මේ සියලු භවයන් අනිත්‍ය වශයෙන් විදර්ශනා කරන්නේ. මං කවදාද මේ අදහස් ඉෂ්ට කරගන්නේ. එතකොට උන්වහන්සේ කල්පනා කරන, අනේ මං හුදකලා වනේ තනියම කවද්ද කල් ගෙවන්නේ. මේ සියලු භවයන්, කාම භවය, රූප භවය, අරූප භවය කියන මේ භවයන් අනිත්‍ය වශයෙන් දකින්නේ කවද්ද? දැන් ඔබ කල්පනා කරන්න ඔබගේ ජීවිතේට ගලපලා මගේ ජීවිතේ මම මෙවැනි සිතුවිලි පැවැත්තුවාද කියලා. නේද? අපේ සිතුවිලි තියෙනුනේ, අපේ තියෙනවා කාම විතර්ක තියෙනවා, ව්‍යාපාද විතර්ක තියෙනවා, විහිංසා විතර්ක තියෙනවා. ඒවා අකුසල විතර්ක.
ඒ වගේම හිතේ උපදිනවා කුසල් විතර්ක. මොනවද? නෛෂ්ක්‍රම්‍ය විතර්ක. කාමයන්ගෙන් නික්මීම පිණිස ඇති වෙන සිතුවිලි. ඊළඟට අව්‍යාපාද සිතුවිලි. මෙත්සිත පෙරටු කරගෙන ඇති වෙන සිතුවිලි. නික්මීම පිණිස ඇති වෙන සිතුවිලි. ඊළඟට අව්‍යාපාද සිතුවිලි. මෙත්සිත පෙරටු කරගෙන ඇති වෙන සිතුවිලි. ඊළඟට අවිහිංසා සිතුවිලි. අපේ හිතේ හටගන්න ඒවා කුසල් සිතුවිලි. එතකොට මේ රහතන් වහන්සේගේ තේරගතාව තුළ බොහෝ කොට තියෙනවා නෛෂ්ක්‍රම්‍ය සිතුවිලි. උන්වහන්සේ කියනවා ඉරිච්චි සිවුරක් පොරවගෙන ඉන්න මුනිවරයෙක් වෙලා මාත් කසාවතක් පොරවගෙන ඉන්නේ කවදාද? මමත්වයක් තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නේ කවදාද? රාග ద్వේෂ මොහ සිතින් ඉවත් කරලා මහා වනාන්තරයක සැනසille කල් ගෙවන්නේ කවදාද? දැන් කාමයන් එක්කම ඉන්න සිටින කෙනෙකුට වනේ හුදකලාවේ ඉන්න බෑ. එයාට කවුරු හරි කතා කරන්න ඕන, කවුරු හරි දකින්න ඕන. නේද? සාමාන්‍ය කෙනෙකුට එක දවසක් ඉන්න බෑ හුදකලා වනේනේ. එයාට කරන්න කියන්න දෙයක් නැහැ. සාමාන්‍ය ලෝකේ ස්වභාවය ඒකයි. කාමයේ පතපතා ඉන්න, කාමයේ සොයසොය ඉන්න කෙනාගේ ජීවිතේ. හැබැයි මේ රහතන් වහන්සේ කල්පනා කරනවා අනේ මං කවද්ද හුදකලා වනයේට ගිහිල්ලා මේ බණ භාවනා සිදු කරමින් ඉන්නේ කවද්ද කියලා කල්පනා කරනවා. කොච්චර හොඳ සිතුවිලිදනේ, පිරිසුදු සිතුවිලි. මේක අනිත්‍ය ශරීරයක්. නොයේක් ලෙඩ හැදිලා වේදනාව විඳිනවා. ජරා මරණ වලින් පීඩා විඳින කැදැල්ලක් වගේ. ඉතින් මාත් මේ ශරීරේ විදර්ශනා කරලා කිසි බයක් නැතුව තනියම මහ වනාන්තරයේ කල් ගෙවන්නේ කවදාද? එතකොට අපි තේරුම් ගන්න ඕන මේ රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙන්න කලින් අරහත්ත්වයේ පිණිස නුවණින් කල්පනා කරපු විදිහ තමයි මේ තියෙන්නේ. අරහත්ත්වයටපත් වෙන්න කලින් ජීවිතාවබෝධය ලබන්න කලින් උන්වහන්සේ හිතනවා අනේ මං කවද්ද හුදකලා වනයේට ගිහිල්ලා බණ භාවනා කරමින් ඉන්නේ. මේ ශරීරය අනිත්‍ය වශයෙන් දකින්නේ කවද්ද? මේ තුන් භවයේම අනිත්‍ය වශයෙන් දකින්නේ කවද්ද කියලා උන්වහන්සේ කල්පනා කරනවා. නේද? කරන්න කලින් උන්වහන්සේ හිතනවා අනේ මට මේක කවද්ද කරන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේ තණ්හාව කියන්නේ බිය උපදවන දෙයක්, දුක් ලබා දෙන දෙයක්, වැල්පටක් වගේ ඉතිලා තියෙන්නේ. ඉතින් මාත් ප්‍රඥාවෙන් හදපු තියුණු කඩුවක් අරගෙන ඒ වැල්පට කෑලි කෑලි වලට කපලා දාන්නේ කවදාද? මගේ මේ අදහස් මං ඉෂ්ට කරගන්නේ කවදාද? එහෙනම් මේ තණ්හාව, එහෙම නැත්නම් ආසාව කියන්නේ බිය උපදවන එකක්. නේ? තණ්හාය ජායති සෝකෝ. තණ්හාවෙන් තමයි ශෝකය ඇති කරන්නේ. මේ තණ්හාවෙන් තමයි බය ඇති කරන්නේ. එතකොට ඒ වගේම තණ්හාව නිසා තමයි දුක හටගන්නේ. මේ ලෝකේ යම් තාක් දුක් හටගන්නවා නම් ඒකේ හටගන්න මුල තියෙන්නේ මොකද්ද? තණ්හාව, ආශාව, කැමැත්ත. කියනවා ඒ තණ්හාව වැල්පටක් වගේ ජීවිතේ ඉතිලා තියෙන්නේ කියනවා. මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් වල එක බද්ධ වෙලා තියෙනවා. සැඩපහරක් වගේ මේ ඉන්ද්‍රියන් හරහා තණ්හාව ගලා බහිනවා. මේ ජීවිතයත් එක්ක එකට බැඳිච්ච එකක්. ඒකයි මේ තණ්හාවෙන් නිදහස් වෙන්න ගොඩාක් දුෂ්කර. මේ ජීවිතයත් එක්ක එතිලා තියෙන්නේ කියනවා. ඉතින් එතකොට මේ ජීවිතෙත් එක්ක එතිලා තියෙන තණ්හාව කපලා බිඳලා දාන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. කියනවා මේ ඉතින් මාත් ප්‍රඥාවෙන් හදපු තියුණු කඩුවක් අරගෙන ඒ වැල් පොටවල් කෑලි කෑලි වලට කපලා දාන්නේ කවද්ද? කල්පනා කරනවා අනේ මං කවද්ද ප්‍රඥාව දියුණු කරලා මේ තණ්හාව දුරු කරලා දාන්නේ කවද්ද? නේ? ඊළඟට කියනවා සමත විදර්ශනා නමින් සිංහාසනයක් තියෙනවා. රහතුන්ගේ උග්‍ර තේජස් ඇති ප්‍රඥාවෙන් හදපු ආයුධ තියෙනවා. ඉතින් මමත් ඒ සිංහාසනයේ වාඩි වෙලා ඒ ආයුධ දරාගෙන මේ මාර සේනාවට දරුණු විදිහට පහර දෙන්නේ කවදාද? මම මේ අදහස් ඉෂ්ට කරගන්නේ කවදාද? කල්පනා කරනවා සමත විදර්ශනා නමින් සිංහාසනයක් තියෙනවා කියනවා. ඒකේ තියෙන ආයුධ වලට මොකද්ද කියන්නේ? ප්‍රඥාව. එතකොට මේ සමත විදර්ශනා නම් වූ සිංහාසනේ වාඩි වෙලා ප්‍රඥාවෙන් හදපු ආයුධ වලින් මාර සේනාව කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරේ මනසට අධිපති භාවය පවත්වන අය. මේවත් එක මේ අධිපති භාවය පවත්වන්නේ මේ මාර සේනාව විසින්. එතකොට මේ වගේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගෙන මේවා කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්නේ කවද්ද කියලා කල්පනා කරනවා. ඊළඟට කියනවා මං හරි ආසයි සත්පුරුෂ ආශ්‍රයයට.
ධර්මයේ ගරු කරන සත්‍ය අවබෝධ කළ අකම්පිත සිත් ඇති ඉඳුරන් ජයගත්තු ඒ සත්පුරුෂ උතුම්මන් සමග මාත් එකතු වෙලා හැසිරෙන්නේ කවදාද? දැන් ඔබ හිතන්න ඔබ සාමාන්‍ය ගෙදරදී සමහරලාට හිතනවා අනේ මං මගේ දරුවෝ බලන්න යන්නේ කවද්ද? මගේ අම්මා තාත්තා බලන්න යන්නේ කවද්ද? මගේ ඥාතින් බලන්න යන්නේ කවද්ද කියලා. එවැනි සිතුවිලි අපිට තියෙනනේ. අපි ආස ඇසුරු කරන්න අපි කැමති අයව ඇසුරු කරන්න. නමුත් මේ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න කලින් ආස කරලා තියෙන්නේ මොකටද? සත්පුරුෂ ඇසුරට. මොකද සත්පුරුෂ ඇසුර තුලින් තමයි මේ ලෝකේ යම්තා යහපත් දේවල් තියෙනද ඒවා අපේ ජීවිතේට දායාද වෙන්නේ. එතකොට මේ රහතන් වහන්සේ ආස කරලා තියෙනවා සත්පුරුෂ ඇසුරට. සත්පුරුෂයන් එක්ක ජීවත් වෙන්න. සත්පුරුෂයන් එක්ක එකතු වෙලා ඉන්න ආස කරලා තියෙනවා. මං හරි ආසයි නිවන් අවබෝධ කරගන්න. එතකොට ඒක මුළු හදවතින් මාපු එකක් නේ. කල්පනා කරලා තියෙනවා අනේ මං කවද්ද නිවන් අවබෝධ කරන්නේ? මේ ලෝකේ යමෙකුට යම් සිතවිල්ලක් යම් අරමුණක් යම් ආසාවක් තියෙනොද ඒ ආසාවන් අතර උතුම්ම අග්‍රම ශ්‍රේෂ්ඨතම අරමුණ තමයි නිවන් දකින්න තියෙන කැමැත්ත. යම් කෙනෙකුට නිවන් දකින්න ආසා සිතවිල්ලක් තියෙනවනම් එයාගේ ප්‍රඥාව ගොඩාක් මෝරලා තියෙනවා. එතකොට මේ රහතන් වහන්සේ ආස කරලා තියෙන අනේ මං නිවන් දකින්නේ කවද්ද? ඉතින් මාත් කම්මැලි නැතිව සාපිපාසා නැතිව අවුසුලම් පීඩා නැතුව මැසි මදුරු සර්පයන්ගේ පීඩා නැතුව කන්දේ ගුහාවක නවතින්න යන්නේ කවදාද? මගේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවද්ද? දැන් මේ ස්වාමීන් තාම ගමේ ඉන්නේ. කල්පනා කරනවා කැලේට ගිහිල්ලා ඉන්නකොට මැසි මදුරු ඉන්නවා, සර්පයෝ ඉන්නවා, භයානක සත්තු ඉන්නවා. එතකොට ඒවට මුහුණ දීලා මං හුදකලා වනාන්තරේ ජීවත් වෙන්නේ කවද්ද කියලා පතනවා. කොච්චර ලස්සනද මේ ජීවිතේනේ. අල්ලපු ගෙදර කෙනා මොනවද කරන්නේ? මේ එහෙම තමන්ගේ තරහකාරයෝ ගැන හිතා ඉඳලා නැහැ. මේ තේරගතා මේ ගාථා 50ම ඔබ බලන්න උන්වහන්සේ සම්පූර්ණ කතා කරන්නේ උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන්. අනුන් ගැන කතා කරලා නැහැ. තමන් ගැන හිතලා තියෙන්නේ. තමන් කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ කියලා කල්පනා කරලා තියෙනවා. මහා ඉසිවර බුදු සමිඳුන් විසුණුයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ. ඉතින් අවබෝධ කරගන්න දුෂ්කර වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳට සිහිය පිහිටුවාගෙන සමාධිය ඇති කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන මාත් අවබෝධ කරගන්නේ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? කවද්ද ධර්ම අවබෝධය කරන්නේ කියන ආසාවෙන් ඉඳලා තියෙනවා. සමාධියක් ඇති කරගන්න මං හරිය කැමතියි. ඉතින් ඒ සමාහිත සිතින් මේ අප්‍රමාණ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ඔක්කොම ඇවිලුණු ගින්නක් වගේ ප්‍රඥාවෙන් දකින්නේ කවදාද? මගේ මේ අදහස ඉෂ්ට කරගන්නේ කවදාද? එතකොට අපි සමත භාවනාවක් දියුණු කරලා ඔන්න ධානයක් උපදවා ගන්නවා. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය උපදවා ගන්නවා. එතකොට සිතේ එකඟ බවක් තියෙනවා. නීවරණයෙන් හිත නිදහස් වෙනවා. අර එකඟ වෙච්ච සිතකින් යමක තියෙන යථා ස්වභාවය දකින්න ලේසි. එතකොට ප්‍රඥාව කියන්නේ යමක තියෙන යථා ස්වභාවය දැකීමේ හැකියාව. එතකොට මේ සිත දියුණු කරලා ධ්‍යාන වඩලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය දකින්න පුළුවන් ඉන්නේ ප්‍රඥාවෙන්. ඒ යමක යථා ස්වභාවය දකින්නකොට තමයි ඒ කෙරෙහි තියෙන ඇල්ම දුර වෙලා යන්නේ. ඉතින් මේ රහතන් වහන්සේ කල්පනා කරනවා මං කවද්ද සමාධියක් දියුණු කරන්නේ? ඒ දියුණු කරපු සමාධියෙන් යුතුව ප්‍රඥාවෙන් යුතුව මේ ලෝකේ යථා ස්වභාවය දකින්නේ කවද්ද කියලා කල්පනා කරනවා. ඊළඟට කියනවා නපුරු වචන අසන්ට ලැබුණොත් ඒ ගැන දුකක් නැතිව මං ඉන්නේ කවදාද? මට ප්‍රශංසා කරද්දිත් ඒ ප්‍රශංසාවෙන් මං උදම් නොවී ඉන්නේ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? සාමාන්‍ය ලෝකයේ ස්වභාවය මොකද්ද? නින්දා කරනකොට බනිනකොට ඒත් එක අමනාප වෙනවා, ගැටෙනවා. මට අසෝලා මෙහෙම බැන්න කියලා හරියට දුකින් ඉන්නවා. ප්‍රශංසා කරනකොට හරි සතුටුයි නේද? අපි කවුරු හරි ප්‍රශංසා කරනවා අපි යාට හරි කැමතියි. ඒක තමයි සාමාන්‍ය ලෝකේ ස්වභාවය. නමුත් රහතන් වහන්සේලා එහෙම නෙවෙයි. මේ රහතන් වහන්සේලා ගැන කියනවා පසංසාය උන්නතෝ ලෝකෝ නින්දාය පිච ඕනතෝ සමා නින්දා පසංසාසෝ තාදිසා සමනමම. චූලසුභද්‍රා රහතන් වහන්සේලා ගැන කියන චූලසුභද්‍රාව කියන උපාසිකාව රහතන් වහන්සේලාගේ ස්වභාවය තමයි නින්දා අපහසෙනකොට ඒකත් එක්ක ගැටෙන්නේ. ඒකට කලබල වෙන්නේ. නින්දා අපහසෙනකොට තියෙන හොඳම විසඳුම මොකද්ද? ඉවසන්න ඕන.
ටික කාලෙකින් ඒ නිന്ദා පහස නැති වෙලා යනවා. නිට්ටියවම තියෙන්නේ. ඒක ටික කාලයක නැත්තකන් ඉවසගෙන ඉන්න ඕන. එතකොට රහතන් වහන්සේලා නිന്ദා පහස එනකොට හොඳට ඉවසනවා. ඒකට කලබල වෙන්නේ. ඒකට ගැටෙන්නේ. ඒකට දුකටපත් වෙන්නේ නැහැ උන්වහන්සේලා. ඒ වගේම සාමාන්‍ය ලෝකයා සාමාන්‍ය ප්‍රශංසා කරනකොට ඒකත් එක්ක හරි සතුටු වෙනවා. ගිජු වෙනවා ඒකට. හැබැයි රහතන් වහන්සේලා ප්‍රශංසා කළා කියලා අමුතුවෙන් ඒකට සතුටක් ගන්නෙ නැහැ. සමා නිന്ദා ප්‍රශංසාසු සමසිතින් නිന്ദා විදිරියෙත් ප්‍රශංසා සිතින් ප්‍රශංසා ඉදිරියෙත් උපේක්ෂාවෙන් හිතුවේ ඉන්නවා. එතකොට මේ රහතන් මේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට කලින් කල්පනා කරන කවද්ද මං එවැනි ජීවිතයක් ගත කරන්නේ? අපේ ඔබ කල්පනා කරන්න ඔබ මේ ගත කරපු ජීවිත කාලේ කවදාවත් මෙවැනි සිතුවිල්ලක්වත් ආවද කියලා අපිට. නේ? බුද්ධ දේශනාව තුළින් මේ උදාාර ජීවිත ගත කරපු රහතන් වහන්සේලා ගැන ඉගෙන නොගන්න අපේ ජීවිතේ අපිට කවදාවත් මෙවැනි සිතුවිල්ලක් එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන තිබ්බේ නැත්තම් මේ ලෝකේ කිසිම කෙනෙකුට එන්නේ අනේ කවද්ද මම නිന്ദා පහස එනකොට ගැටෙන්නේ නැතුව ඉන්නේ. ප්‍රශංසා කරනකොට උදන් නොවි ඉන්නේ කවද්ද කියන එවැනි සිතුවිලි එන්නේ. හැබැයි මේ උදාාර ජීවිත ගත කරපු රහතන් වහන්සේලා අරහත්ත්වයට පෙර පවා එවැනි සිතුවිලි පවත්ලා තියෙනවා. ඉතින් අපේ වාසනාවකට මේ බුද්ධ දේශනා ඉගෙන ගන්න ලැබුණ නිසා මේ ශ්‍රාවකයන්ගේ උදාාර ජීවිත ගැන ඉගෙන ගන්න ලැබුණ නිසා අපිට එවැනි දේවල් අහන්න ලැබෙනවා. කොච්චර වාසනාවක්ද නේ? ඊළඟට මේ රහතන් වහන්සේ කියනවා මන් තුලත් මගෙන් බාහිරත් මේ පංච උපාදානස්කන්ධ ඔක්කොම ලී කැබලි විදියට තනකොළ විදියට නුවණින් දකින්නේ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? තමා තුලත් තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ. බාහිරවත් තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ. ඉතින් මේ රහතන් වහන්සේ කල්පනා කරන මේ හැම අභ්‍යන්තර බාහිර කියන පංච උපාදානස්කන්ධයන්ම ලී කැබලි විදියට තනකොළ විදියට නුවණින් දකින්නේ කවදාද කියලා. ඒ කියන්නේ මොකද්ද? දැන් බලන්න අපේ වත්තේ තියෙනවා ගස් කොළන් තියෙනවා, දර තියෙනවා, ලී තියෙනවා, තනකොළ තියෙනවා. එතකොට කවුරු හරි ඇවිල්ලා ওই තනකොළ වලට එක ලීයකින් ගහනවා. එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා අරන් යනවා. එතකොට අපිට හිතෙනවා අනේ අපිට මෙන්න ගහනවා. එහෙම අපිට සිතුවිල්ලක් එන්නේ නැහැ නේ. ඒකට හේතුව ඒක අපි මගේ ආත්මය කියන දෘෂ්ටියෙන් අපි ඒක ග්‍රහණය කරගෙන නැහැ. හැබැයි අපිට මොනවා හරි කවුරු හරි කරොත්, එහෙම නැත්නම් අපේ දූ දරුවෙකුට මොනවා හරි කරොත්, අපි ආස කරන මේ බඩු බාහිර ආදියට කවුරු හරි මොනවා කරොත් අපිට හිත රිදෙනවනේ. ඇයි? අපේ හැඟීමක් තියෙනවා මේක මගේ, මේක මම, මේක මට අයිති දෙයක්. නේ? ඇයි එහෙම කරන්නේ කියලා අපි ඒ වෙනුවෙන් කතා කරනෝනේ. හැබැයි අපෙන් බාහිර දෙයක් තියෙනවා නම් අපි හිතන්නේ. එතකොට මේ රහතන් වහන්සේ කල්පනා කරනවා මේ අභ්‍යන්තරයේ යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද? බාහිරේ යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද? ඒක කවද්ද මගේ ආත්මය කියන ආත්ම දෘෂ්ටියෙන් තොරව බලන්නේ? මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි ආත්ම දෘෂ්ටියෙන් තොරව මං කවද්ද බලන්නේ කියලා කල්පනා කරනවා. දැන් ඔබගේ ජීවිතේ වුණත් ගොඩාක් ප්‍රශ්න ආවම බලන්න ඒ මගේ ආත්මය කියන හැඟීමත් එක තමයි අර්බුදය හදලා තියෙන්නේ. අපිට යම් වෙලාවක සිහිය පිහිටවාගෙන නුවණින් යුතුව අපිට බලන්න පුළුවන් වුණොත් ඒක මගේ ආත්මය කියන ආත්ම දෘෂ්ටියෙන් තොරව ඒ ප්‍රශ්නේ ඉවරයි. අපි මේ ප්‍රශ්නේ ආත්ම දෘෂ්ටියෙන් යුතුව ග්‍රහණය කරගෙන සමහරට අවුරුදු 20 30 ඕක ගැන හිතා ඉන්නවා. සසර පුරාවට සමහරට ආත්මභාව කෝටි ගණන් මේ ප්‍රශ්නේ අල්ලගෙන ඉන්නවා. අපිට කවුරු හරි බැන්නොත් එහෙම අපි හිතනවා ඒක මට බැන්නා කියලා. ඊට පස්සේ වෛරයක් හදාගන්න. සසර පුරා වෛර කර යනවා. හැබැයි අපිට අර විදිහට ඒවා දිහා මේ ආත්ම දෘෂ්ටියෙන් තොරව බලන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ එතනින්ම අයින් කරන්න පුළුවන්. මේ රහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා වැස්ස කාලෙට මහ වනාන්තරේ රහතුන් වැඩි මග මාත් සිවුරු දරාගෙන යනකොට ඒ වැස්සෙන් තිමි මං යන්නේ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? මහ වනාන්තරේ කඳු අතර ඉන්න මොනරු නාද කරනවා. එතකොට ඒ හඬට ඇහැරිලා යහනින් නැගිටිලා නිවන් අරමුණු කරගෙන මං භාවනා කරන්නේ කවදාද? මගේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? කොච්චර ලස්සන දේ කල්පනානේ. රණ්ඩු සරුවල් අසවලා මට මෙහෙම කරා, අසවලා මට මෙහෙම කිව්වා. මගේ ඉඩම් අයිති කරගත්තා. මේ ප්‍රශ්න මොකුත් නෑ උන්වහන්සේලාගේ ජීවිතේ.
කල්පනා කරන උන්වහන්සේ ගංගා යමුනා සරස්වති වගේ මහා ගංගා තියෙනවා. ඊටා භයානක ප්‍රපාත තියෙනවා. විශාල වැව් තියෙනවා. ඒවා පයින් ස්පර්ශ නොකොට මං 이르දි බලයෙන් ඊතර වන්නේ කවදාද? මගේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? එතකොට ඒ කාලේ රහතන් වහන්සේලා මුන්නාසේ දකින්න ඇති ස්වාමීන් වහන්සේ 이르දි බලයෙන් යනවා. ඉතින් ආස කරනවා නේ මං කවද 이르දි බලයක් හදාගන්නේ කියලා. කින ඇත්‍රලින් වෙන් වෙච්ච හස්ති රාජෙක් වගේ මේ පංචකාමයන් තුල තියෙන සුන්දර විදිහට පෙනෙන මේ සියලු අරමුණු වලට ඇති ආශාවෙන් වෙන් වෙලා මම භාවනා කරන්නේ කවදාද? මගේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? එතකොට මේ අපේ හිතේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ පංචකාමයන් පිළිබඳව යම් අපේක්ෂාවක් තියෙනවද? අරමුණක් තියෙනවද? හිතේ පවත්වගෙන ඉන්නවද? එතකන් අපිට සුවසේ බණ භාවනාවක් කරගන්න බෑ. ඒවත් එක තමයි කල්පනාව තියෙන්නේ. ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, දූ දරුවන් වෙන්න පුළුවන්, ඉඩකඩම් වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්. මේවා ගැන හිතේ තියෙනකොට ඒවා කල්පනා කරගෙන ඉන්නකොට බණ භාවනා පාසයෙන් කරගන්න බෑ. ඉතින් මේ රහතන් වහන්සේ කල්පනා කරන මේ පංචකාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා මං සුවසේ බණ භාවනාවක් කරන්නේ කවද්ද කියලා. ණයක් අරගෙන දුක් විඳින දිලින්දෙකුට නිදානයක් හම්බ වුණා වගේ. මහා ඉසිවර බුදු සමිඳුන්ගේ ශාසනය අවබෝධ කරගෙන ඉතිරි ගිය සතුටින් මං වාසය කරන්නේ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? අපි හිතමු දුප්පත් මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයාට විශාල නිදානයක් හම්බෙනවා. මුතුමැණික් රත්තරන් ආදී තියෙන. එතකොට මොකද වෙන්නේ? එයාට දැන් අර යම් ණයතුරුස් තියෙන දේ වගේ වල එයාට හොඳට පින් දහම් කරගන්න පුළුවන්, ගෙයක් දොරක් හදා ගන්න පුළුවන්, දෙමව්පියන්ට සලකන්න පුළුවන්, ඥාතීන්ට උදව් කරන්න පුළුවන්, හිතමුතුරන්ට උදව් කරන්න පුළුවන්. එයාගේ හිතට ලොකු සතුටක් එනවනේ. ආන් ඒ වගේ මං කවද්ද කියලා කල්පනා කරන මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරලා පිරි ඉතිරි ගිය සතුටින් ඉන්නේ කවද්ද කියලා. නේ? අපි දැන් මේ පින්වතුනුත් විශේෂයෙන් ගිහි ජීවිත ගත කරන අය වුණත් ඒ නිවන් දකින්න ජීවිත අවබෝධයට කැමැත්තක් ඇති කරගන්න, ආසාවක් ඇති කරගන්න. ඒක 이르දිපාදයක්. ඒකට කියනවා ඡන්ද 이르දිපාදය. ඒ නිවන් දකින්න කැමැත්තක් තියෙන කෙනාට තමයි කවදා හරි නිවන් දකින්න අවස්ථාව ලැබෙන්නේ. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ කියනවා හරි ලස්සනට හිතත් එක්ක කතා කරන. දැන් අපි හිතන්නේ මම හිතනවා, මට බැන්න. එහෙමනේ හිතන්නේ. මේ ස්වාමීන් වහන්සේ හරි ලස්සනට හිත කියන්නේ බාහිර දෙයක් විදිහට දැකලා තියෙනවා. හිතත් එක්ක කතා කරන විදිය බලන්න. ඒ සිත අවුරුදු ගණනාවක් තිස්සේ පුලපුලා බලා ඉඳලා නේද මේ ගිහි ජීවිතය අතහැරියේ. නුඹ මට පැවිදි වෙන්න කොයිතරම් බල කිරුවාද? ඔන්න මන් දැන් මහණ වුණා. ඒ සිත දැන් නුඹ භාවනා නොකරන්නේ ඇයි? ඒ සිත නුඹ මගෙන් ඉල්ලා සිටියා නේද වනාන්තරයට යන්න කියලා. කඳු අතරේ කුරුල්ලෝ නාද කරද්දී දියැලි ගලා බසිද්දී ගල්තලාවක් මත ඉඳගෙන භාවනා කරන්න කිව්වා නේද? නුඹ ඒ ගැන ගොඩාක් ආසාවෙන් ඉන්නවා කියලා කිව්වා නේද? ඒ සිත නුඹගේ ඉල්ලීමට මං ගෙවල් දොරවල් අත්හැරියා. නෑ හිත මිතුරන් අත්හැරියා. කෙලිසෙල්ලම් අත්හැරියා. හැම කාම ගුණයක්ම අත්හැරියා. මං මහණ වුණා. ඔන්න මං වනාන්තරයටත් ආවා. එහෙත් නුඹ දැන් මොකද මාව නිවන් මගේ යොදවලා සතුටු නොකරන්නේ? ඒ සිත ඔය සිත වෙන කෙනෙකුගේ නෙවෙයි මගේ කියලායි සලකන්න තියෙන්නේ. ඔන්න මං දැන් කෙලෙස් යුද්ධයට ලෑස්ති වෙනවා. දැන් මොකද නුඹ වැළපෙන්නේ? මේ හැම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්ත බව මං තේරුම් ගත්තා. ඒ නිසයි මං අමා නිවන සොයාගෙන අබිනිෂ්ක්‍රමණය කළේ. ඒ සිත නුඹ දන්නවද? ඊතා යහපත් දේ පවසන පුරුෂෝත්තම වූ මහා වෛද්‍යවරයා වූ පුරුෂ ධම්ම සාරති වූ බුදු සමදුන් සිත ගැන වදාළදී සිත කියන්නේ චපල දෙයක්. වනාන්තරයේ හැසිරෙන වඳුරෙක් වගේ. රාගයේ දුරු නොකල කෙනාට සිත පාලනය කිරීම ඉතාම දුෂ්කරයි. දැන් බලන්න මේ හිතත් එක්ක උන්වහන්සේ කතා කරනවා. ඔබ ජීවිතේ කවදාවත් ওই විදිහට හිත දැන් අපි හිතමු හිත තරහ අරගෙන. සමහරට තමන්ගේම අම්මා තාත්තා කෙරෙහි. එතකොට කල්පනා කරද්දී ඒ හිත උඹ ඔය කාගෙත් එක්කද ඔය තරහ ගත්තේ? උඹ හදාවඩපු අම්මා තාත්තත් එක්ක නේද? උඹට මේක ගැළපෙනවද? අපි එහෙම හිතුවද? අපි එහෙම හිතුවේ නෑනේ. මේ හිතන්නේ මම කියලා තමයි හිතුවේ. නමුත් මේ රහතන් වහන්සේ හරිය ලස්සනට තමන්ගේ හිතත් එක්ක කතා කරනවා. මේ ස්වාමීන් වහන්සේ මහාන වෙන්න ඉස්සෙල්ලා දැන් ඔබ කල්පනා කරන්න සමාල්ලාට ධර්ම දේශනා ඒ කියන්නේ පන්සලකට යන්න කලින්
හිත නොයෙක් විදිහට කියනෝනේ හොඳට පන්සලට ගිහිල්ලා සිල් ගන්න ඕනේ. බණ අහන්න ඕනේ. අද දවස මම භාවනා කරනවා. ඊට පස්සේ මෙතනින් එහාට මම ජීවිත කාලෙම දවසකට පැය දෙක තුනක් භාවනා කරනවා. දිගටම බණ අහනවා. කියා හිත එක එක ඒවා කියනෝනේ. පස්සේ මොකද කරන්නේ? ඒ අවස්ථාව ආපු ගමන් ඒකට උවමනාවක් නැහැ. ඒක තමයි හිතේ ස්වභාවයනේ. හිත උන්න වෙලාවට කියනවා ආන් අර මනුස්සයා ගිහිල්ලා මරපන් කියලා. ඔන්න ගිහිල්ලා මරනවා. ආයෙ හිතම කියනවා අපරාධිනි මැරුවේ. දැන් හිරේ ඔන්න හිරේ විලංගු වැටෙනවා. අපරාධිනි මං ඒ වෙලාවේ කලබල වුණා. එතකොට මේ මරන්න කියපු හිතම නේද ආපහු පසුතැවෙන්නේ. එතකොට බලන්න අපි මේ හිත කියන්නේ හේතුන් නිසා හටගත්ත දෙයක්. හේතු නැති වුණාම නැති වෙලා යන දෙයක් කියලා නොදන්න නිසා අපි මේ හැම දෙයක්ම මම කියලා ගන්නවා. ඊට පස්සේ අපි රණ්ඩු සරුවල් වෙනවා, ගහමරා ගන්නවා, දුකටපත් වෙනවා නේ? එතකොට බලන්න මේ ස්වාමීන් වහන්සේ හරිය ලස්සනට මේ හිත කියන්නේ හේතුන් නිසා හටගත්ත දෙයක්. ඒ හිත අනුන්ගේ විදිහට දැකලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ හිත ගැන කියලා තියෙන චපල දෙයක් කියන. හිත කියන්නේ හරිම චපල දෙයක්. විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිතේ ස්වභාවය තමයි මේ කරුණ යෙදෙනකොට මේ කරුණ අනුව හිතෙනවා. හිතට තේරෙන්නේ මේකයි හොඳ මේකයි නරක කියලා තේරුම් ගන්න. හේතු නිසා හට ගන්නවා. යෝනිසෝ මනසිකාරයෙන් තමයි අපි තේරුම් ගන්න ඕන. මෙයයි යහපත් දේ, මෙයයි අයහපත් දේ කියලා. මෙයයි කුසලයේ, මෙයයි අකුසලයේ කියලා තේරුම් ගන්න ඕන. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා පෘථග්ජන සත්වයා ඉන්නේ අවිද්‍යාව තුල. ඉතින් මේ සත්වයා මේ විසිතුරු මිහිරිව් සිත් ඇත ගන්නව කාමයටම ඇලෙනවා. ආයෙමත් භවයේම සොයසොයා යන ඒගොල්ලෝ දුකටමයි කැමති. ඒගොල්ලොන්ව යහපතින් වළක්වලා නිරය දක්වාම ඇදගෙන යන්නේ මේ සිත විසිනු. ඒකනේ අර ධම්මපදයේ ගාතාව තියෙන්නේ නේද? හතුරෙක් හතුරෙකුට කරන අනතුරකට වඩා අනතුරක් නොමගට ගියපු සිත විසින් අපිට කරනවා කියන්නේ. මොකද හතුරෙකුට බෑ අපිව නිරයට එක්කන් යන්නනේ. හැබැයි අපේ නොමගට ගියපු සිත අපිව නිරය කරා ගෙනියනවා කියනවා. එතකොට කියනවා මහා වනාන්තරයේ මොනරු කොවුළු නාද කරනවා. ව්‍යාග්‍රය වනසතුන් ඉදිරියට මුණ ගැසෙනවා. ජීවිතය ගැන ඇති බලාපොරොත්තු අතහරින්න වෙනවා. මේ උතුම් අවස්ථාව අහිමි කරගන්න එපා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතේ යොමු කළේ නුඹ නොවේද? දැන් භාවනා කරන්න ඕන. සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන්න ඕන. බල ධර්මයන් දියුණු කරන්න ඕන. බොජ්ජංග ධර්මයන් දියුණු කරන්න ඕන. සමාධි භාවනා දියුණු කරන්න ඕන. ත්‍රිවිද්‍යාව මේ බුදු සසුනේදීම ලබා ගන්න ඕන කියලා ඉස්සර මාව මේ මහාන ජීවිතේ යොමු කළේ නුඹ නොවේද? එතකොට බලන්න මේ හිත නොයේක් දේවල් ඉස්සර කියලානේ මහාන වෙන්න කියලා බණ භාවනා කරන්න කියලා නිවන් දකින්න කියලා. හැබැයි දැන් මහාන වුණාට පස්සේ බණ භාවනා කරගන්න ඕනේ. නිවන් දකින්න කැමැත්තක් නැහැ. හිතේ ස්වභාවය ඒක තමයිනේ. ගෙදරින් සිල් ගන්න ඉස්සලා හොඳට රෙදි ටික හොදලා හරි උවමනාවෙන් හරි ආසාවෙන් ඔක්කොම කරගෙන ඉන්නවා. ඊට පස්සේ පහුදා උදේ පන්සලට අසපුවකට ආපු ගමන් ඒක කරන්න හිතක් නැහැ. ඒක තමයි හිතේ ස්වභාවය. මේ ස්වාමීන් වහන්සේ කියනවා හිතට අමා නිවන් මගේ පුහුණු වෙන්න ඕන. හැම දුක් නැති කරන හැම කෙලෙස් සෝදාහරින නිවන කරා පමුණුවන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්ට කියලා ඒ සිත මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? පංච උපාදානස්කන්ධයන් විදර්ශනා කරන්න. ඒ දුකක් බව අවබෝධ කරන්න. ඒ දුක හදන දේ ප්‍රහාණය කරන්න. මේ ජීවිතේම දුක් අවසන් කරන්න කියලා ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? ඉස්සර මේ හිත කියපු ආපහු මතක් කර කර හිතට තරවටු කරනවා. හිතට අවවාද කරනවා. හොඳ ක්‍රමයක් නේ. මේකට කියන හොඳ නුවණින් විමසීම. තමන්ම තමන්ගේ ජීවිතේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. ඉස්සර මං කොහොමද හිටියේ දැන් කොහොමද? ඉස්සර මං කුසල දහම් වඩන්න කොච්චර ආස කරාද දැන් මට මොකද වෙලා තියෙන්නේ කියලා හොඳට කල්පනා කරනවා. මේ සංස්කාර අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, පීඩා වශයෙන්, වදයක් වශයෙන් විදර්ශනා කරන්න කියලා. මනසේ හැසිරෙන කෙලෙස් වළක්වන්න කියලා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? හිස මුඩු කරගෙන අවලස්සෙන වෙන්න කිව්වා. පාත්‍රයක් අතට ගන්න කිව්වා. සසර දුකෙන් සාපලද්දෙක් වගේ භික්ෂුන් අතරට යන්න කිව්වා. මහා ඉසිවර ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න කියලා කිව්වා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? දැන් බලන්න මෙවැනි කල්පනා වර්තමාන ලෝකේ ඉන්න තරුණ ළමයින්ගේ ජීවිතවලට හිතට එනවනේ. නේ මේ සාන්නාසේ මේ තරුණ ජීවිතයක් ගත කරපු ගිහි කාලේ බොහෝ ධන දහන්නේ තිබ්බ මේ පෝසත් පවුලක කෙනෙක්.
ඒ පලාතෙම ප්‍රසිද්ධ කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ ඉස්සර නැටුම් තමයි කරලා තියෙන්නේ. එයාට ඉඳලා තියෙන 500ක කණ්ඩායමක්. නගරෙන් නගරයට ගිහිල්ලා නාට්‍ය සංදර්ශන කරලා බොහෝ මුදල් උපයපු කෙනෙක්. බුදුරජාණන්සේගේ ධර්මය අහලා ධර්මයට පැහැදිලා අවසානයේ මහණ වුණා. මේ ස්වාමීන් වහන්සේ කියනවා සිත සංවර කරගන්න කිව්වා. පිණ්ඩපාතේ වඩිනකොට දායක පවුල් ගැන, කාමයන් ගැන මනසින් ඇලෙන්න එපා කිව්වා. පොහෝ දවසේ පෑයු පුන් සඳක් වගේ ඉන්ට කිව්වා. ඒයි සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? වනාන්තරේ නවතින්න කිව්වා. පිණ්ඩපාතෙන් ජීවත් වෙන්න කිව්වා. අමුසෝනේ වාසය කරන්න කිව්වා. පාංශුකූල සිවුරු පොරව ගන්නට කිව්වා. නිදා නොගෙන භාවනා කරන්න කිව්වා. හැමතිස්සෙම දුතාංග රකින්න කැමති වෙන්න කිව්වා. ඒයි සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? ඒතර මේ හිත තමන්ම කියපු දේවල් තමන්ටම මතක් කරලා දෙනවා. වීරිය ඇති කරගන්නවා. ඉස්සර මෙහෙම කියලා නේද මේ මහාන ජීවිතයට ආවේ. ඇයි දැන් මේවා කරන්නේ නැත්තේ කියලා හිතට තරවටු කරනවා. ඒ සිත ගෙඩි කැමති කෙනෙක් ලවා ගස් හිටවා ගන්නවා. ඊට පස්සේ ගස් මුලින්ම කපලා දාන්නටයි කැමති වෙන්නේ. නුඹත් ඒ වගේ කෙනෙක්. අනිත්‍ය වූ සැලෙන්නව මේ සංසාරෙටම නේද නුඹ මාව යොදවන්න හදන්නේ. ඒ රූප රහිත සිත නුඹට දුර ගමන් තියෙනවා. තනියම ඇවිදිනවා. ඒ වුණාට මීට පස්සේ මන් නුඹේ වචනේට අවනත වෙන්නේ නැහැ. කාමයන් කියන්නේ දුක් ගොඩක්. හරිම කටුකයි. මහා භයානක දෙයක්. මන් නම් මූණ හරවගෙන ගමන් කරන්නේ නිවන තියෙන දිශාවටයි. කාමයන් කියන්නේ මෙතර තියෙන එකක්. නිවන කියන්නේ එතර තියෙන එකක්. කාමේනුයි නිවනයි කියන්නේ දෙපැත්තක තියෙන දෙයක්. එතකොට මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කරගත්ත කෙනාටයි නිවන් දකින්න පුළුවන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා අනේ කවද්ද මම මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා ඒ අමාමා නිවන සාක්ෂාත් කරන්න කියලා. ඒ සිත මහණුනේ වාසනාවක් නැතුව නෙවෙයි. පිටිසිගා යන්න ලැජ්ජා නැතිකමටත් නෙවෙයි. චපල සිත නිසාත් නෙවෙයි. ආණ්ඩුවෙන් දඬුවම් ලැබිලත් නෙවෙයි. ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව නෙවෙයි. මං නුඹේ වසඟයටපත් වෙන්නේ නැහැ කියලා ප්‍රතිඥා දීලා තියෙනවා. ඒක කවුරුවත් කියපු නිසා මහණුණා නෙවෙයි. මිල මුදල් නිසා නැති නිසා මහණුණත් නෙවෙයි. රජවරුන්ගෙන් බයට මහණුණත් නෙවෙයි. නිවන් දකින්න ආසාවෙන් මහණුනේ. හැබැයි එහෙම වෙලා දැන් හිත කැමති නැහැ බණ භාවනා කරන්න. අල්පේච්ඡකම කියන්නේ රහතුන් විසින් ප්‍රශංසා කළ දෙයක්. ගුණමකුකම නැති කරනකොට දුක සංසිඳිනවා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? නමුත් දැන් මොකද නුඹ ආයිමත් පරණ පුරුද්දට වැටෙන්න හදන්නේ? මේකේ ලස්සන ප්‍රකාශයක් තියෙනවා. අල්පේච්ඡකම කියන්නේ රහතුන් විසින් ප්‍රශංසා කළ දෙයක්. අල්පේච්ඡකම කියන්නේ තමන්ගේ නොයේ ගුණ සම්පත් තියෙනවා. ඒවා හංගගෙන ඉන්නවා. ලෝකෙට පෙන්වන්නේ නැහැ. ඊළඟට කියන ගුණමකුකම නැති කරනකොට දුක සංසිඳිනවා. ගුණමකුකම කියන්නේ මොකද්ද? අනිත් අයගේ යම් ගුණයක් තියෙනවනේ ඒක වහනවා. අපි අනිත් අයගේ ගුණ කියන්නේ කැමති නෑ. අපි සාමාන්‍යයෙන් කැමති අපේ ගුණ අපි කියන්න කැමති. අපි කැමති අනුන්ගේ අඩුපාඩු කියන්න. නමුත් ඒක දුර්ගුණයක්. හිතේ තියෙන අකුසලයක්. ඒකට කියන ගුණමකුකම කියලා. අනිත් අයගේ ගුණ කියනවට ගුණ අහන්න කැමති නෑ. ගුණ කවුරු හරි කිව්වොත් ඉක්මනට වහනවා. කියනවා යම් කෙනෙකුගේ ගුණමකුකම නැති කරොත් එහෙම දුක සංසිඳන දුක දුරු වෙලා යනවා කියනවා. ඊළඟට කියන අවිද්‍යාව, තණ්හාව, ප්‍රිය අප්‍රිය දේවල්, සුන්දර රූප, සැප විඳීම, සිත්කලු කාම ගැන මේවා ඔක්කොම මං වමනේ කළා. වමනේ දාපු දෙයක් ආයෙ ජිලින්ට මට ඕන කමක් නැහැ. එතකොට මේ සසරට බැඳ තියෙන නුයි කකුසල් ධර්ම. අවිද්‍යාව, තණ්හාව, ප්‍රිය අප්‍රිය දේවල් මේ ඔක්කොම මේ ස්වාමීන් වහන්සේ බැහැර කරලා මහාන වෙලා තියෙන්නේ. ආයෙත් හිතත් එක කතා කරනවා. ඒ සිත මං හැම තැනකදීම කළේ නුඹ කියපු දේ. ඒ නිසා බොහෝ ಜಾතිවලදී මං නුඹව කේන්ති ගැසුවේ නැහැ. මං තුලින්මයි නුඹ ඉපදුනේ. නුඹට කෙලෙහි ගුණයක් නැහැ. ඒ නිසා බොහෝ කලක් මුළුල්ලේ මේ දුක්ඛිත සංසාරෙට මාව කැඳවාගෙන ආවේ නුඹයි. බලන්න කොච්චර ලස්සනද නේ? කියනවා මේ බොහෝ ಜಾතිවල උඹ කේන්ති අපි හිත කේන්ති ගස්සන්නේ නැහැ. හිත කියන කියන්නේ අපි කරනෝනේ. අපි අපේ දෙමව්පියෝ කේන්ති ගස්සන හැමෝම කේන්ති ගස්සන හැබැයි අපේ හිත කේන්ති ගස්සන්නේ කියන දේ කරනවා කියන. එතකොට මේ කියන දේ කරපු නිසා බොහෝ සසරේ අපිට යන්න උනා කියන. ඒ සිත එක් කාලයක නුඹ නිසා මම බමුණෙක් වුණා. නුඹ නිසාම මං සිටුවරයෙක් වුණා. නුඹ නිසාම මං රජ වුණා. නුඹ නිසාම වෙලෙන්දෙක් වුණා. නුඹ නිසාම දාසයෙක් වුණා. නුඹ නිසාම දෙවියෙක් වුණා. නුඹ නිසාම මං අසුර ලෝකෙට ගියා. නුඹ නිසාම නිරයට ගියා. නුඹ නිසාම තිරිසන් ලෝකෙට ගියා. නුඹ නිසාම මං പ്രേත ලෝකෙට ගියා. එහෙනම් සුගතියට ගිහිලා තින්නේ සිත නිසා
දුගතියට ගිහිලා තියෙන සිත නිසා. ඒ සිත නුඹ මේ ආයෙමත් ද්‍රෝහි වෙන්නේ මට නේද? මොහොතින් මොහොත මායාකාරී චිත්‍රමවල පෙන්වන්නේ මට නේද? නුඹ මාත් එක්ක ක්‍රීඩා කරන්න හදන්නේ පිස්සෙක් වගේ නේද? ඒ සිත මේ තරම් දේවල් මට කරන්න මා විසින් නුඹට කළ වරද මොකද්ද? කොච්චර ලස්සනද? හිතින් අහනවා. ඇයි මට මෙහෙම කරන්න කියලා. ඒ සිත ඉස්සර නුඹ කැමති විදිහට සිත හිතුමනාපේ ඇවිදගෙන ගියා. ඒත් මං අද ඒ හිතුවක්කාර හිත යෝනිසෝ මනස්කාරය නම් හෙන්ඩුවෙන් দমনය කරනවා. මද කිපිච්ච ඇතෙක් හෙන්ඩුවෙන් দমনය කරනවා වගේ. මගේ සාස්තුන් වහන්සේ මේ ලෝකේ මට පෙන්වා දුන්නේ අනිත්‍ය වශයෙන්, අස්තීර වශයෙන්, අසාර වශයෙන්. ඒ සිත මාවේ බුදුසසුනට ඇතුල් කරපන්. ඊතර වෙන්න කොහොමත් බැරි තරම් දුෂ්කර සංසාර සැඩපහරින් මාව ඊතර කරපන්. හිතට කියන වල කරනවා. ඒ සිත දැන් තිබෙන්නේ නුඹේ පැරණි සිත නොවේ. ඔන්න දැන් හිත দমনය කරගෙන. දැන් නුඹට ඕනෑ විදිහට මාව හසුරවන්න බෑ. මහා ඉසිවර බුදුසමඳුන්ගේ ශාසනයේ මම මහාන වෙලා ඉන්නේ. ඒ නිසා මං වගේ අය විනාශයටපත් වෙන්නේ නැහැ. කඳු සාගර ගංගා මහ පොළොව ආදියත් මේ සතර දිසාවේ සතර අනු දිසාවේ උඩ යට හැම තැනකම සකස් වෙලා තියෙන ඔක්කොම දේවල් අනිත්‍යයි. තුන් භවයේම කෙලෙස් නිසා දුකින් යුක්තයි. ඒ සිත නුඹ සතුටින් ඉන්න හදන්නේ කොහේ ගිහින්ද? ඒ සිත මන් දැන් දැඩි විදිහට වීරිය පිහිටවගෙන ඉන්නේ. දැන් නුඹ මට කුමක් කරන්නද? ඒ සිත දැන් ඉතින් නුඹේ වසඟයට මාවපත් වෙන්නේ නැහැ. දෙපැත්තෙම කටවල් තියෙන අසූචි පුරවපු මල්ලක් කවදාවත් අල්ලන්නටවත් කැමති නැහැ. දොරටු නවයකින් අසූචි වැහෙන ඉබදුම ශරීරයට නිඳා වේවා. ඒ සිත වල්ලූර මුව පැටව ඇවිද යන කඳු බෑවුන් තියෙන කඳු මුදුන් තියෙන ස්වභාවයෙන්ම ලස්සන අලුත් වැස්සෙන් තෙත බරිත වෙච්ච ඒ වනාන්තරයේ ගල් එනකටයි දැන් නුඹ ආවේ. දැන් ඉතින් සතුටු වෙයන්. තද නිල් පාට බෙල්ලක් තියෙන සුන්දර සිලු තිබෙන ලස්සන පිල් කලඹක් තියෙන විසිඳුරු පියාපත් තියෙන කුරුළු జాතියක් තමයි මොනරු කියන්නේ. ඒ සිත වනාන්තරයේ කුටියක භාවනා කරන නුඹ දැන් සතුටේ. ඔන්න දැන් කැලේට ඇවිල්ලා. දැන් සතුටු වෙන්න කියනවා. වැස්ස කාලේට තනකොළ වැවෙන අඟල් 4ක් විතර උසට මහවනේ මල් පිපෙන්ට ගන්නව වලාකුළු වගේ. එතකොට මං ඒ කඳු අතරේ බිම තමයි නිදාගන්නේ. කොච්චර ලස්සන ජීවිතයක්ද නේ. ඒ නිල් තන බිම අලුත් යහනක් වගේ හරීම මෘදුයි කියන. අපේ ජීවිතත් එක්ක කල්පනා කරලා බලනකොට ඒ රහතන් වහන්සේලාගේ ජීවිත කොච්චර ලස්සනද නේ. ධනවත් පුරුෂයෙක් කීකරු සේවකෙක් තියා ගන්නවා වගේ මන් නුඹව দমনය කරනවා. සිව්පසේට මොනවා හරි දෙයක් ලැබුණොත් මට ඇති. මට කම්මැලිකමක් නැහැ. බලල්හමක් හොඳට පදම් කරනවා වගේ මන් නුඹව නිවනට සුදුස්සෙක් කරනවා. ධනවත් පුරුෂයෙක් කීකරු සේවකෙක් තියා ගන්නවා වගේ මන් නුඹව দমনය කරනවා. සිව්පසේට මොනවා හරි දෙයක් ලැබුණොත් මට ඇති. මද කිපුණු ඇතෙක් দমনය කරන දක්ෂ ඇද්ගවුවෙක් වගේ මං වීරිය අරගෙන නුඹව দমনය කරනවා. ඒ සිත නුඹ හොඳට দমনය වුණා. ඍජු ගති තිබෙන උතුම් හස්ති රාජයෙක් දමනය වුණා වගේ අසුන් দমনය කරනවා වගේ මටත් ඒ සුන්දර නිවන් මාගේ ගමන් කරන්න පුළුවන් වුණා. හැමදාමත් ඒ නිවන් මාර්ග පුරුදු කළේ සිත රැකගත් උතුමන් විතරයි. ඔන්න දැන් අරහත්ත්වයටපත් වෙලා. ලස්සන ප්‍රකාශයක් මෙතන කියනවා. හැමදාමත් ඒ නිවන් මාර්ග පුරුදු කළේ සිත රැකගත් උතුමන් විතරයි කියලා. එහෙනම් හිත රැකගත්ත කෙනාට තමයි නිවන් දකින්න පුළුවන්. ඒ සිත ඇත් රජෙක්ව යකට දන්වැල් වලින් කණුවක බඳිනා වගේ මන් නුඹව භාවනා අරමුණේ බැඳලායි තියෙන්නේ. ඊට හොඳට සිහිය පිහිටවගෙන හොඳින් රැකගෙන හොඳින් හසුරුවලා මේ හිත හදා ගත්ත නිසා හැම භවෙම නිදහස් වුණා. ඔන්න අරහත්ත්වයටපත් වෙලා තියෙන උන්වහන්සේ. ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන අරමුණු ලැබෙනකොට ඒ ඔස්සේමයි හිත නොමග යවන්නේ. එතකොට ප්‍රඥාවෙන් ඒ නොමග වනසලා දැම්මා. භාවනාවෙන් සිත සුමගට ගත්තා. මේ සසර දුකේ ඇතිවීම නැතිවීම දැකලා ඒ නිදහස් වුණු බුදු සමඳුන්ගේ දායාදේ ලැබුණ කෙනෙක් වෙන්න. ඒ සිත මම වසඟ වෙලා හිටි මේ විදිහට අසුබ දේ සුබ විදිහට අනිත්‍ය දේ නිට්ටය විදිහට දුක දේ සැප විදිහට සිත විසින් මාව නොමග යවුවේ ගමේ ගොඩේ මෝඩ ළමයෙක් නොමග යනවා වගේ එහෙත් දැන් සියලු බව බන්ධන නැති කළ මහා කාරුණික මහා මුනිඳුන්ව නේද ඇසුරු කරන්නේ. උන අරහත්ත්වයටපත් වෙලා හිත දමනය කරලා හිත සංවරය කරලා බුදුරජාණන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න කියනවා. ඒ සිත මේ සුන්දර වනාන්තරයේ වැහි වලාකුළු වලින් ලස්සන උන කඳු වලල්ලේ නිදහසේ ඇවිදගෙන යන මුවෙක් වගේ මමත් දැන් අවුලක් නැති සිතින් මේ කඳු වලල්ලට වෙලා ඉන්නවා. ඒ සිත නුඹ පෙරදුන බවට මට කිසිම සැකයක් නැහැ. ඒ සිත යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුඹේ කැමැත්තට හසු වෙලා ගියොත්
වසඟ වුණොත් කාම සැපේ අනුභව කරන්න ගියොත් ඒගොල්ලෝ ඔක්කොම අවිද්‍යාව තුලටම ඇතුල් වෙනවා. ඒගොල්ලෝ ඔක්කොම මායාවේ වසඟයට යනවා. යලි යලි උපදින්න කැමති හැම දෙනෙක්ම නුඹගේ ගෝලියෝ තමයි. එතකොට බලන්න මේ රහතන් වහන්සේගේ ජීවිතේ. නිකන් කල්පනා කරලා බලන්න අපේ ජීවිතේ මෙවැනි කල්පනාවන් තිබුණාද? අපි කවදාවත් අපේ හිතත් එක්ක මෙවැනි විදිහට සංවාදේ යෙදිලා තියෙනවද? හිත නොමගට යනකොට, හිත අකුසල් කරනකොට, හිත වැරදි කරනකොට අපි හිතට මේ විදිහට තරවටු කළාද? නේ? අපි එහෙම කරන තාකල් අපි මේ හිත විසින් අපි මේ දුක්ඛිත සංසාරේ ආපහු අරගෙන යයි. ඒ නිසා පින්වන්දි පළමු කොට මෙවැනි උදාාර ජීවිත ගත කරපු රහතන් වහන්සේලා ගැන අපි හිත පහදවා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ රහතන් වහන්සේලා හිතපු පතපු විදිය. ඒ විදිහට හිතපු නිසා තමයි උන්වහන්සේලා අරහත්ත්වයටපත් උනේ. අපි තාන් මේ විදිහට නුවණින් කල්පනා කරන්න ඕනේ. හිත විසින් කියන හැම දෙයකටම රැවටෙන්නේ නැතිව ඒවා හේතුන් නිසා හටගන්නේ. හේතු නැති වෙලා යන දේවල් විදිහට. ඒක අනුන්ගේ දෙයක් විදිහට. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට හිතගෙන දකින්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අපිටත් මේ උතුම් රහතන් වහන්සේලා සාක්ෂාත් කළ ඒ අමාමහ නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද මේ ශ්‍රවණය කළ ධර්ම කාරණා ඉගෙනගෙන අප සියලු දෙනාටත් මේ ගෞතම බුදුසසුන තුල හොඳට හිත දමනය කරලා ඒ උතුම් අමාමහ නිවන සාක්ෂාත් කරන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු